මත් එක්ක කරන්න ප්‍රති බලාගෙන මම කරන්න කලින් පුළුවන් නම් කරගෙන යන්න නොතේරෙන තැන් අහන්න. මේ මාසේ ටියුට් එක තමයි තියෙන්නේ 11ට ටෙප් 2 එක. රූපවාහිනී විකාශනය කිරීමට මේ ජාලකරණයෙන් අහන්නේ ප්‍රශ්නේ. අපි දන්නවා ඊට අමතරව වර්තාවයක් කියන්න ඕනේ මේ ෂෝට් නෝට් එකක් දීලා තියෙනවා මේ මාසේ. මේ ෂෝට් නෝට් එක ගත්තා නම් ටක් ගාලා ඒකෙත් ඔයාලා බලන්න පුළුවන් 10 වසරේ සිලබස් එක තියෙන්නේ. දෙවෙනි පාඩමට දාල ප්‍රශ්නයක් ඔය තියෙන්නේ සම්ප්‍රේෂණ විදිනේ. සම්ප්‍රේෂණ විදි ඒකපත අර්ධ දීපත පූර්ණ දීපත කියලා සම්ප්‍රේෂණ විදි ආකාර තුනක් තියෙනවා. ඒකෙන් රූපවාහිනී නැරඹීම කියන එක අදාළ වෙන්නේ රූපවාහිනී දර්ශන නැරඹීම කියන එක අදාළ වෙන්නේ ඒකපත කියන සංනිවේදන ආකාරයට. එහෙනම් මේකට උත්තරේ මොකද්ද? ඒකපත. ඉතින් ටික ටක් ගාලා වලට ෂෝට් නෝට් එකකින් බලා ගන්න පුළුවන්. විවෘත මුදුකාංගයක් වන්නේ. එතකොට එතන මම චුට්ටක් ආයෙ පැහැදිලි කරන්න රෙකෝඩින් දාන්න බැරි වෙච්ච නිසා. එතකොට මේකේ අපි කිව්වා රූපවාහිනී විකාශනය කිරීම ඒකපත එක පැත්තකට විතරයි. මම කිව්වා ෂෝට් නෝට් එකේ බලන්න ෂෝට් නෝට් එකේ තියෙනවා. මෙතන දෙවෙනි පාඩමට අදාළව දත්ත සම්ප්‍රේෂණ විදි. ඒකපත කියන්නේ එක පැත්තකට විතරයි. ඒකපත කියන්නේ එක පැත්තකට විතරයි. රූපවාහිනී නැරඹීම ගුවන්විදුලි සමන් දීම. අර්ධ දිපත කියන්නේ දෙපැත්තටම යනවා. හැබැයි වරකට එක පැත්තට විතර නෙමෙයි. මේ පැත්තට යන වෙලාවට මේ පැත්තට විතරයි. අනිත් පැත්තට යන වෙලාවට මේ පැත්තට විතරයි. පූර්ණ දිපත කියන්නේ දෙපැත්තටම යනවා. දෙපැත්තටම යන එකට අපි කියනවා පූර්ණ දිපත කියලා. දුරකථන සංවාද උදාහරණයක් ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ උත්තරේ ඉතින් කවදාද ගන්න පුළුවන් ඔයාලට. දෙවන පරම්පරාවේදී හඳුන්වා දුන් තාක්ෂණික උපාංග ඔක පළවෙනි පාඩමෙන් අහන්නේ. ඔයාලා යන පාඩමේ අංකෙත් දාගන්න. මේක 10 වසර පළවෙනි පාඩම. 10 පළවෙනි පාඩමේ. මේ තියෙන 10 වසර දෙවෙනි පාඩමේ. 10 වසර පළවෙනි පාඩමේ තියෙනවා. පරම්පරාත් එක්ක නිර්මාණ තාක්ෂණය. පළවෙනි පරම්පරාවේ රික්තක නල. දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස්. තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපථ. හතරවෙනි පරම්පරාවේ ශුද්ධ පරිපථ. පස්වෙනි පරම්පරාවේ කෘත්‍රිම බුද්ධිය. එතකොට මම කිව්වා මේකේ විශේෂයෙන් මතක තියාගන්න මෙතන හතරවෙනි පරම්පරාවේදී ශුද්ධ පරිපථ වලට අපි වෙනම නමකින් හඳුන්වනවා large scale integrated circuit LSIC. ඒ වගේම very large scale integrated circuits VLSIC කියලා කොටස් දෙකක් හඳුන්වනවා. ඊළඟ පස්වෙනි පරම්පරාවේ කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ මතක තියාගන්න ULSIC very large scale integrated circuits. එහෙනම් මේ ප්‍රශ්නේ දාන්නේ දෙවෙනි පරම්පරාවේ උපාංගය විලා ට්‍රාන්සිස්ටර්ස්. දෙවෙනි පරම්පරාවේ තියෙන උපාංගය ට්‍රාන්සිස්ටර්ස්. ඊළඟ විවෘත ගීත මුදුකාංගයක් වන්නේ විවෘත මුදුකාංගයක් ඕපන් සෝස් එකක් කියලා කියන්නේ මතක තියාගන්න නොමිලේ ගන්න පුළුවන් එකක්. Ubuntu අනිත් එකක් ඔක්කොම සල්ලි ගෙවලා ගන්න ඕනේ. Internet Explorer කියන්නේ වෙබ් බ්‍රවුසර් එකක් මතක තියාගන්න. Internet Explorer කියලා කියන්නේ වෙබ් බ්‍රවුසර් එකක්, වෙබ් අතිරික්සුවක්. ඒක Microsoft සමාගමෙන් ඉන්නේ. මේක ඔපරේටිං සිස්ටම් එකක්. මේක ෆොටෝ එඩිට් කරන software එකක්. Photoshop හැමෝම දන්නවා. Ubuntu කියලා කියන්නේ ඔපරේටිං සිස්ටම් එකක්. ඊළඟට වගු අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගීම සඳහා සුදුසු වන්නේ වගු දෙකක් අතර අන්තර් සම්බන්ධතා ගොඩනගන්න. මේක ඇවිල්ලා 9 වෙනි පාඩමේ. වගු දෙකක් අතර අන්තර් සම්බන්ධතා ගොඩනගන්නයි පාවිච්චි කරනවා ආගන්තුකයා තුර එක් වගුවක ශේෂ්ඨයක් මගින් වෙනත් වගුවක පේලියක් අනන්‍ය මේ වගු දෙකක් ගැන කියන්නේ එක වගුවක ශේෂ්ඨයක් වෙනත් වගුවක පේලි අන්න ඒතර වගු දෙකක් අතර සම්බන්ධතාවය කියවෙන්නේ මතක තියාගන්න ආගන්තුකයා තුරක් මගින් තමයි වගු දෙකක් අතර සම්බන්ධතාවය කියවෙන්නේ right ඔක ඇවිල්ලා 9 වෙනි පාඩමෙන් අහන්න මේක 10 පස්වෙනි පාඩමේ මේක 10 9 වෙනි පාඩමේ වගු දෙකක් අතර සම්බන්ධතාවය පවතින්නේ ආගන්තුක තුරේ ජාල කියලා කියන්නේ 10 දෙවෙනි පාඩම
ජාල ගොඩනැගීමේදී තරුවාකාර ජාල වල ඇති අවදානම තරුවක් මතක ඇති වලන්නේ තරුවාකාරී ජාලයක පරිගණක ටික මෙහෙම තියෙනවා නම් සෑම පරිගණකයක්ම මධ්‍යගත නාභියක් කරහා සම්බන්ධ වෙනවනේ. මේ වගේ නාභියක් කරහා තරුවාකාරී ජාලය කොහොම සම්බන්ධ වෙන්නේ? නාභියක් හෝ සූචියක්. එහෙනම් එක් උපාංගයක් බිඳ වැටුනාම බලපාන්නේ මධ්‍යගත නාභියේ බිඳ වැටීම සම්පූර්ණද? මේ මධ්‍යගත නාභිය වැඩ කරන්නේ නැතු වුණොත් මුළු ජාලයම ඇන හිටිනවා. ඒක තමයි උත්තරේ. ජාල ක්‍රමය ඉතා වේගවත් ජාල ක්‍රමයක. ජාල කියලා කියන්නේ 10 දෙවෙනි පාඩම. එමගින් නගරවල බහුල වශයෙන් සිදුවන සංවේදන කටයුතු මෙමගින් විශාල නගරවල බහුල වශයෙන් සංවේදන කටයුතු සිදුවේ. ස්ථානීය ප්‍රදේශ ජාලයක් බෑනේ. ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ ලොකුඩා ගොඩනැගිල්ලක තියෙන ජාලයක්. මේ ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ කුඩා ගොඩනැගිල්ලක තියෙන පරිගණක ජාලයක්. ස්ථානීය ප්‍රදේශ ජාල, පුරවර ප්‍රදේශ ජාල මේක ඇවිල්ලා ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ පොඩි කාමරයක් ඇතුලේ තියෙන පරිගණක ජාලයක් ස්ථානීය ප්‍රදේශ ජාලයක්. පුරවර ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ කිලෝමීටර් 16ට අඩු කිලෝමීටර් 16කට අඩු වෑන් කියලා කියන්නේ ලෝකයේ පුරාවට විහිදලා තියෙන ජාලයක්. එහෙනම් නගරවල අපිට පාවිච්චි කරන්න පුළුවන් වේගවත්ම සංනිවේදන ක්‍රමය වන්නේ මොකද්ද? නගරයක් ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? පුරවර ප්‍රදේශ ජාල ක්‍රමය. නගර කියලා කියන්නේ නගර පුරවර තමයි ගොඩක් හරියම ඉතින් පුළුල් ප්‍රදේශ ජාල දැම්මත් ගැටලුවක් නැහැ. මේකත් ඉතින් ගොඩක් දුරට හරුවකද පුළුල් එකත් අපි නගර අතර සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා. නගර තුල කියලා තිබ්බනම් අනිවාර්යයෙන් මට දැනන විශාල නගර තුල කිව්වනම් අනිවාර්යෙන් මෙයාම තමයි. නගර තුල කිව්වනම් මෙයාම තමයි. නගර වල නේතර නගර අතර වෙන්නත් පුළුවන්. ඒතකොට නගර අතර නම් පුළුල් ප්‍රදේශ ජාලත් පාවිච්චි කරනවා. මුද්‍රක යන්ත්‍ර printers වල resolution එක මනින්නේ කොහොමද කියලා අහනවා. printer එකක තියෙන resolution printers වල resolution මනින්නේ කොහොමද? මතකද නේ? අඟලකට print වෙන තිත් ප්‍රමාණය තමයි printers වල resolution එක මනින්නේ. එහෙනම් dot per inch අඟලකට ඕක ඇවිල්ලා 11 වසර 4 වෙනි පාඩමේ බහුමාධ්‍ය භාවිතයෙන් අහන්නේ. ඔක අපි කතා කරලා. අඟලකට පික්සල් ප්‍රමාණය. මේ පික්සල් නේ අඟලකට ඩොට් ප්‍රමාණය. මේක මයින්නවා ස්ක්‍රීන් වල. මොනිටර් ස්ක්‍රීන් වල රෙසලූෂන් එක මයින්නේ පික්සල් per inch එකේ. CAD යනෝ computer aided design මේක 10 පළවෙනි පාඩමේ 11 පළවෙනි පාඩමෙන් අහනවා. Pascal වල integer variable එකක් නිවැරදිව දක්වා ඇත්තේ Pascal මතක දැන් ඔන්න ඔය වගේ පොඩි ප්‍රශ්න අහනවනේ. වා one value කියලා කියන්න බෑ. එකකින් පටන් ගන්න බෑ. මේක වැරදි. වා value 1 නම් හරි. මෙතන space එකක් තියෙනවා මේ. space එක වැරදි. underscore එකෙන් පටන් ගන්නත් බෑ. වා value 1 colon integer මේක හරි. Pascal program වල වැරදි හඳුන්වන්නේ බග් එකක් කියලා. වැරද්දක් හඳුන්වන්නේ බග් එකක් කියලා. පහත ඒවා ඇසුරෙන් MS Word මගින් ලබා දෙන පහසුකම් වනුයේ අලුත් versions වල නම් spelling grammar තියෙනවා. spelling grammar කියලා කියන්නේ ව්‍යාකරණ mail merge තියෙනවා. macro අලුත් versions වල තියෙනවා. macro කියලා කියන්නේ යම්කිසි කාර්යයක් නැවත නැවත කරන්න වෙන එකක් අපි රෙකෝඩ් කරලා තියා ගන්නවා.
ඉස්සර නම් ඇක්සස් වල විතරයි තිබ්බේ. දැන් හැම එකෙම තියෙනවා. පරිගණකයක් සඳහා මේ 11 වසරේ 6 වෙනි පාඩමෙන් අහන්නේ. වර්ඩ් කියන්නේ 10 වසරේ 6 වෙනි පාඩමනේ. 10 6. මේකත් 11කනේ. uninterrupted power supply UPS එකක් භාවිතා කරන්නේ ඇයි? ප්‍රධාන විදුලි විසන්ධීමකදී අවශ්‍ය විදුලිය ගන්න අකුරු වලින් පරිගණකය ආරක්ෂා කරන්න අපි මේකක් දාන්නේ නැහැ. පරිගණක පරිපථයට අඛණ්ඩ බල සැපයුමක් ලබා දීම සඳහා ඩිරෙක්ට් කරන්ට් එකක් නැහැ. සරල ධාරාවක් ගන්නව නැහැ. බැටරිය වෙනුවට එකක් නැහැ. මේකේ තියෙන්නේ විදුලි විසන්ධීමකදී අපට අමතර විදුලියක් ලබා ගන්න තමයි UPS එක පාවිච්චි කරන්නේ. මම කරන එක වේග වැඩි නම් කියන්නේ. right? මධ්‍ය සැකසුම් මේකකයේ වේගය මනු ලබන්නේ සාමාන්‍යයෙන් නම් හර්ට්ස්. සාමාන්‍යයෙන් මධ්‍ය සැකසුම් මේකකයේ වේගය මනින්නේ හර්ට්ස් වලින්. right? ඒ වුණාට වර්තමානයේ නවීන පරිගණක වල වේගය මනිනවා ගිගාහර්ට්ස් වලින්. මේ Mbps කියන්නේ මොකද්ද? මෙගාබයිට් per second. මේ තියෙන්නේ ජාල වේගය. පරිගණක ජාල අතර හුවමාරු වේගය. නැත්නම් අපි එහෙම යන දත්ත හුවමාරු වේගය කියලා කියන්නේ මේක තමයි. Mbps කියලා කියන්නේ මතක තියාගන්න දත්ත හුවමාරු වේගය. මේ IPS කියලා කියන්නේ මධ්‍ය සැකසුම් මේකකයේ වේගය මනින තව ක්‍රමයක්. CPU හි වේගය මනින තව ක්‍රමයක් IPS. CPU හි වේගය මනින තව ක්‍රමයක් තමයි මොකද්ද මේ IPS කියලා කියන්නේ. instruction per second. මතක තියාගන්න hertz එකක් කියන්නේ IPS එකයි instruction per second එකයි. ගුණ කරන්න තියෙනවා. ඉතින් ගුණ කරන්න වල ද්විමේය සංඛ්‍යාව ගුණ කරන්න දන්නේ නැහනේ. එතකොට මොකද කරන්නේ? මේවා සාමාන්‍ය පරිවර්තනය කරගන්න. නේ. බරසාධක දැම්ම නම් හරිනේ මෙතන. 1යි 2යි 4 නෑ 8 නෑ 16යි. 16යි 2යි 18යි 1යි 19යි. 11 කියන්නේ 3යි. එහෙනම් 19 වැරක් 3. 19 3ක් කියලා කියන්නේ 57යි. 19 වරක් 3 කියලා කියන්නේ 57යි. 57 දීමේ කරන්නේ. දැන් 57 හැදෙන විදිහ මතක් කරන්නකො. 57 හදන්න නම් අපිට මේක බෙදලා ගන්න පුළුවන් ඈ. කෙනෙකුට ඕන නම් 57 දෙකෙන් බෙදන්න. 54 දෙකේ ඒවා 28යි ඉතිරි එකයි 28 දෙකේ 14යි ඉතිරි නැහැ. 14 බෙදන්න යන්නේ අර අපි ලියාගත්ත වගුවේ තියෙනවා 14 කියලා කියන්නේ 1යි 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 බිංදුවයි කියලා 14ට කියනවා. එහෙනම් උත්තරේ ඉන්නේ 115යි බිංදු 2යි 1. මේකනේ 4. 57 හැදෙන විදිහ ලිව්වොත් ඔහොම එන්නේ 57 කියන්නේ දෙකේ බල වලින් හදන්නකො. දැන් දෙකේ බලවල දන්නවනේ තියෙන කීයද? 1 2 4 8 16 32 ඔය වගේ හදන්න තියෙන්නේ. එතන 57 කියලා කියන්නේ 32යි. 32ට එකතු කරන්න ඕනේ 16 48යි. 48යි 8යි 56යි. 56යි 4 නෑ 2 නෑ 1 තියෙනවා. ඔහොම ලියන්න පුළුවන්. ඔහොම ලියලා 1යි 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 බිංදුවයි බිංදුවයි 1. කොහොමරි කමන්නේ උත්තරය හදාගන්න. right ඊළඟට පහත ආචාර්ය උපාංග සැලකිල්ල ගන්න. ආචාර්ය උපාංග කියලා කියන්නේ ඇත්තටම මේක දෙවෙනි පාඩම 10 දෙවෙනි පාඩම 10 2 මේක සංඛ්‍යා පද්ධතිය 10 3 10 3 වෙනි පාඩම මෙතෙන් 10 දෙවෙනි පාඩම
සංයුතික තැටිවල CD වඩා අඩු ධාරිතාවයක් ෆ්ලොපි වල තියෙනවලු. මතකද CD වල ධාරිතාවය මේකේ දැම්මාත් පොඩ්ඩක් බලන්න ඕනේ. තියෙනවනේ. CD වල ධාරිතාවය CD වල මෙගාබයිට් 700යි. නම් මෙතැටිය 1.44 MB. එහෙනම් මොකද කියන්නේ? CD වල ධාරිතාවය වඩා අඩු ධාරිතාවයක් හරිනේ. CD වල 700ක් වගේ තියෙනවා. මේක 1.44 MB මෙගාබයිට් එහෙනම් ඒ හරි. CD වල වඩා වැඩි ධාරිතාවයක් hard disk වල තියෙනවලු. හරිනේ. CD වල මෙගාබයිට් 700යි නේ. hard disk වල GB ගණන් ටෙරාබයිට් 4ක් විතර තියෙනවා. ඊටත් වැඩි තියෙනවද? hard disk වලට වඩා වැඩි ධාරිතාවයක් DVD වල ගබඩා කරයි. හරි නේද? hard disk වලට වඩා වැඩි ධාරිතාවයක්. හරි නේද? hard disk වලට වඩා වැඩි ධාරිතාවයක්. මොකක්ද කියන්නේ? hard disk වලට වඩා වැඩි ධාරිතාවයක් DVD වල නෑ නේ, වැරදිනේ. DVD කියන්නේ මේකනේ. GB 4ක් විතර තියෙන. hard disk වල ඊට වැඩි. එහෙනම් මේක වැරදි. උත්තරේ A සහ B පමණයි. පහද දැන් මේ වගේව කරා අපි ප්‍රෝග්‍රෑමින් ක්ලාස් එකේ ඉන්ටිජර් වේරියබල් එක n වූ විට එක n උවිත සිදුවන්නේ ඒ කියන්නේ n සමාන 10 නේ. එතකොට මෙතන while අපි දන්නවා while එකේදී මොකද වෙන්නේ? කොන්දේසිය සත්‍ය නම් ඇතුළට යනවා. මේ කොන්දේසිය සත්‍ය නම් true නම් ඇතුළ වැඩ කරනවා. මේ කොන්දේසිය අසත්‍ය නම් මෙතනින් එළියට එනවා. ඇතුළ වැඩ කරලා ලූප් එකට එනවා. ලූප් එකට આવුත් ආයෙ උඩට එනවා. ඔහොම යනවා. ඕක තමයි සර්කල් එක. එහෙනම් n සමානයි 10යි. පටන් ගද්දී n 10යි. 10 දී කොන්දේසිය සත්‍යයිනේ. ඇතුළට යනවා. n ගෙන් එකක් අඩු කරනවා. n 9. සත්‍යන අවස්ථා ටික ලියා ගන්න. ඒකත් ලේසි තොරවලේ. පහළ ලිව්වත් හරි ඔයාලා දන්නේ පහළ ලියන්නේ. මෙහෙම දාගන්න. අපි අර ලිව්වේ එහෙමනේ. n ලගේ ලියා ගන්න. n විශාලයි හෝ සමානයි 5. හරි. පටන් ගද්දී n 10යි. කොන්දේසිය 10 විශාලයි හෝ සමානයි 5. සත්‍යයි. සත්‍යයි නම් මෙයා ඇතුළට යනවා. n ගේ එකක් අඩු වෙනවා. n ගේ අලුත් අගේ 9යි. 9 දී කොන්දේසිය සත්‍යයි. කොන්දේසිය සත්‍ය නම් ඇතුළට යනවා. n ලගේ 8යි. 8 දී 5නේ. දහය විශාලයි හෝ සමානයි 5නේ තියෙන්නේ. විශාලයි සමානයි 5. 8 විශාලයි හෝ සමානයි 7යි. සත්‍යය නම් ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා මෙයා වැඩ කරනවා. n ගේ එක කල් කරපුවාම මෙන්න ලගේ 7යි. 7 වෙච්ච ගමන් ආයෙ මෙතනින් උඩට යනවා. 7 විශාලයි හෝ සමානයි 5. ඒකත් සත්‍යයි. ඇතුළට යනවා. මෙතෙන්දී 6ක් වෙනවා. 6 විශාලයි හෝ සමානයි 5. සත්‍යයි. ඇතුළට යනවා. 5යි. 5 විශාලයි හෝ සමානයි 5. සත්‍යයි. ඇතුළට යනවා. 4ක් වෙනවා. 4 විශාලයි හෝ සමානයි 5. 4 පහළට වැඩි නෑ අසත්‍යයි. අසත්‍ය වෙච්ච ගමන් මං කිව්වා මේක මෙහෙන් ගිහිල්ලා නතර වෙනවා. කී පාරක් අඩ කරනවා? 1යි 2යි 3යි 4යි 5යි
6 වතාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ කොන්දේසිය සත්‍ය වෙන වාර ගණන නේ. කොන්දේසිය සත්‍ය වෙන වාර ගණන 6 වතාවක් ක්‍රියාත්මක වෙයි. ශිෂ්‍යයෙකුට ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු යෑමේදී හදාගන්නේ ශිෂ්‍යයෙකුට ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපයීමට යෑමේදී ප්‍රශ්නය කියවීමට සහ ඒ සැලසුම විනාඩි 10ක් ගත වෙනවා. ඊළඟට විනාඩි 40ක් පිළිතුරු සැපයීමට පරීක්ෂා කරන්න විනාඩි 10ක් ගත වෙනවා. ගත වූ කාලය ප්‍රතිශතයක් මට කියන්න ප්‍රතිශතයක් කියපු ගමන් මතක් වෙන මොන ප්‍රස්තාවද? ප්‍රතිශතයක් කියපු ගමන් ගොඩක් වෙලාවට ප්‍රතිශත දක්වන්නේ පයි chart එකේ. ප්‍රතිශතයක් කියපු ගමන් මතක් වෙන්න ඕනේ පයි chart එක. ලේසියි නෙමෙයි. මේක අන්ද පළවෙනි විනාඩි 10 කියවන්න. ඉතිරි විනාඩි 40 ලියන්න. අන්තිම විනාඩි 10 පරීක්ෂා කරන්න. බොහෝ විට DB යනුවෙන් භාවිතා කරන්නේ. ඒතර මේවා ප්‍රශ්නාංක දාගන්න මේ 11 වසරේ පළවෙනි පාඩමේ. මේක ලියන්න. මේක Excel නේ 10 7 වෙනි පාඩම. DB 10 9 වෙනි පාඩම. database කියන වචනේ DB කියලා කියන්නේ. වගුවක පේලියක් වගුවක අපි ගෙසති සාකච්ඡා කරා එක්සස් ටික මේ පැත්තට තියෙනවා මේවට කියනවා ශ්‍රේෂ්ඨ කියලා. මේ පැත්තට කියනවා රෙකෝඩ් කියලා. එහෙනම් පේලියක් කියන්නේ මේකක්. ඇක්සස් වල පේලියක් කියන එක හඳුන්වන්නේ මොකක් කියලාද? රෙකෝඩ් එකක් කියලා. පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක වීමේදී සම්පූර්ණ වැඩසටහනම එකවර පරිවර්තනය කරනු ලබන්නේ භාෂා පරිවර්තක ටික මම දැන් අර රෑ ක්ලාස් එකේ කරන්න මේක දැනට මතක තියාගන්න. පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී සම්පූර්ණ වැඩසටහනම පරිවර්තනය කරන්නේ කම්පයිලර්. මේ ප්‍රශ්නෙට මම තියරි එක කරලා නැහැ තාම. කරද්දි පොඩ මතක් කරගමු ඉන්න. ගැලීම් සටහන් වල ප්‍රධාන අංග තුන. මේකත් 11 වලින් පළවෙනි පාඩමේ නේ. මේකත් 11 පළවෙනි එකේ. ගැලීම් සටහන් වල ප්‍රධාන අංග තුන. sequence selection repetition. sequence කියන්නේ එක දිගට පහළට. selection කියන්නේ දෙකට බෙදෙනවා. selection iteration කියලා කියන්නේ මේ iteration කියන්නේ repetition වලට. repetition මේකත් 11. පහත කේතයට සමාන අගය 50 ලෙස දුන් විට ඒ ප්‍රතිදානය වන්නේ සාමාන්‍යයෙන් ඇවරේජ් එක 50 කියලා කියනවා. එහෙනම් මේ ඇවරේජ් එක 50යිලු. එතකොට මොකද වෙන්නේ? ඇවරේජ් විශාලයි සමානයි 50 කියන එක true වෙනවා. 50 විශාලයි 50 කියන එක සත්‍ය වෙනවා. සත්‍ය වුණොත් මේ කොන්දේසිය සත්‍ය වුණොත් මෙයා වැඩ කරනවා. මේක අසත්‍ය වුණොත් මෙතනට යන්න. grade සමානයි pass to. එහෙනම් grade කියන variable එකට එයා දාගන්නවා pass කියන වචනේ. ඊට පස්සේ හරි මේක සත්‍ය වුණානේ ඇවරේජ් එක 50ට වැඩිද? ඔව් සත්‍ය නම් grade එක pass කර කියලා දාලා මෙතනට ආවට පස්සේ එයා කිලිම එයාගේ if එකට යනවා. end if ට පස්සේ මොනවත් නැහැ. මේක තව පොඩි කොටසක් ඉන්න ඕනේ. මම අන්තිමේට තියෙන්න ඕනේ display grade. grade එක display කරන්න කියලා කියන්නත් ඕනේ. display grade. එහෙනම් grade එක display වෙනවා. කී display වෙන්නේ pass කියලා. එහෙනම් උත්තරේ pass.
මොකද grade එක ඇතුළේ පාස් කියලා නේද? desktop publishing එක graphic designing software ගැන අහන්නේ. මම කියන desktop publishing කියලා කියන්නේ චිත්‍රක මෘදුකාංගයක්. නොවන්නේ මොකක්ද කියලා අහන්නේ desktop publishing graphic designing වලට illustrator කියලා කියන්නේ මතක තියාගන්න illustrator කියන්නේ drawing චිත්‍ර අඳින්න කියන්නේ අඳින්න මේ illustrator වලින් පාවිච්චි කරන්න පුළුවන් මේ illustrator වලින් අපිට මේ අර මොනවද vector graphics හදන්න පුළුවන් මේක desktop publishing එක Adobe PageMaker කියලා කියන්නේ ඒ desktop publishing එකක් ඒක Word වගේ Premiere කියලා කියන්නේ desktop publishing නේ video editing software එකක් Adobe Premiere තමයි උත්තරේ video editing මේක තමයි උත්තරේ මතක තියාගන්න Adobe Premiere කියන්නේ video editing software එක අනිත් ඔක්කොම graphic design නැත්නම් desktop publishing software එක මේක මොකද්ද මේ ජාල ආකෘතිය ඔව් මේක බස් එකක් වෙන්නේ නැහැ මේක බස් එකයි ස්ටාර් එකයි එකට කරලා තියෙන්නේ නේ මේ බස් එකයි උත්තර හදා ගන්න ඕන මේක රුක් කියලා හදා ගන්න ට්‍රී ටොපොලොජි මේක ඇවිල්ලා රුක් ආකාරයේ ජාලයක් 10 4න් තියෙන තාර්කික දවර පහක් දක්වාදී තාර්කික දවර නියෝජනය කරන්න මොකක්ද දානවා මේ තියෙන නොට් එකනේ එක ඉන්පුට් එකක් කියන්නේ නොට් එකේ මේ තියෙන O එක කර්ව් හැඩයක් තියෙන්නේ O එකේ එහෙම කර්ව් හැඩයක් තියෙන O එකේ එහෙනම් not and no තොරතුරක් 10 පළවෙනි පාඩම තොරතුරක් නොවන්නේ කාර්යයක අවමිය අගේ ලකුණු වල සාමාන්‍යයේ මේක තොරතුරක් නෙවෙයිනේ සංඛ්‍යාංක බහුල තැටි වලට වඩා වැඩි ධාරිතාවයක් Blu-ray වල ගබඩා කරන්න පුළුවන්. Blu-ray කියන්නේ 128ක් GB වගේ ලොකු කැපැසිටි එකක් තියෙනවා. මතක බලන්න. සංඛ්‍යාංක බහුල තැටි කියන්නේ 4 ඉඳලා 9 GB වගේ යන 8ක් වගේ යන අතර තමයි තියෙන්නේ. DVD වල ධාරිතාවය Blu-ray වල පුළුවන්ලු හරිනේ. DVD වලට වඩා Blu-ray වැඩි. Blu-ray වලට වඩා චුම්බක ආරෝපණයකින් නෑ Blu-ray තැටි වල ගබඩා කරන්න චුම්බක පාවිච්චි කරනවලු නෑ මැග්නටික් නෙමෙයි Blu-ray වල යන්නේ ඔප්ටිකල් නේ ඉතින් Blu-ray කියලා කියන්නේ Blu-ray තාක්ෂණය කියලා කියන්නේ ප්‍රකාශ තාක්ෂණය ඔප්ටිකල් මීඩියා එක චුම්බක තාක්ෂණයේ hard disk 9 තැටි චුම්බක පටි තමයි තියෙන්නේ ඒක වැරදි Blu-ray තැටිවල ගබඩා කිරීමට ප්‍රකාශ මාධ්‍යයෙන් සිදු කරයි හරිනේ Blu-ray ප්‍රකාශ මාධ්‍යයෙන් තියෙනවා උත්තරේ A සහ C පමණයි ස්ථානීය ජාල ක්‍රමයට අණුව පරිගණක සම්බන්ධ කරන්නේ ස්ථානීය කියලා කියන්නේ මතක තියාගන්න මේක 10 2 මේක 10 2 ස්ථානීය කියලා කියන්නේ පොඩි කාමරයක තියෙන පරිගණක සම්බන්ධ කරන්න කෙලින්ම කරගන්න පුළුවන් UTP cable UTP unshielded twisted pair අන්ත මේද වැඩි මොඩම් මෙහෙම ඕනේ නැහැ නෙට්වර්ක් එකට මොඩම් ඕනේ නැහැ මොඩම් ඕනේ ඉන්ටර්නෙට් යන UTP කියන්නේ unshielded twisted pair ගුරුන් හා ශිෂ්‍යයන් දත්ත සමුදා වගු අතර ගොඩනගෙන සම්බන්ධතාවය වගු අතර සම්බන්ධතාවය කියන එක මම අද 10 ක්ලාස් එකේ කරා ඔයාලට ඒකට ඕන නම් හෙට උදේ 8 ක්ලාස් එකට ජොයින් වෙලා අහගන්න පුළුවන් නැත්නම් මම ඒකේ වීඩියෝ එකක් දෙන්නම් ඔයාලට වගු අතර සම්බන්ධතා කොහොමද නිර්මාණය කරන්න කියන එක මේකෙදි බලන්න ගුරුවරුන් හා ශිෂ්‍යයන් එක ගුරුවරයාට ශිෂ්‍යයන් කීයද එක ගුරුවරයාට ශිෂ්‍යයන් ගොඩයි එක ශිෂ්‍යයාට ගුරුවරුන් කීයද එක ශිෂ්‍යයෙකුට ගුරුවරුන් ගොඩයි එහෙනම් දෙපැත්තටම එක m වෙනවා නම් මේ සම්බන්ධතාවය බහු සම්බන්ධතාවය සම්බන්ධතා ටික මම හරියටම පැහැදිලි කරලා තියෙනවා
අනිත් ක්ලාස් එකත් කරා. ඔයාලට බලා ගන්න අවශ්‍ය නම් මම හෙට උදේ 8 ක්ලාස් එකට ජොයින් වෙන්න මම ලින්ක් එක ගන්න දෙන්නම් ඕනේ කට්ටියට. එහෙම නැත්නම් ඒකේ වීඩියෝ එක සඳ වගේ හදලා දාන්න. ඉතින් බලා ගන්න ඕන සම්බන්ධතා ටික. පැහැදිලිද? සම්බන්ධතා ටික මතක නැත්නම් හෙට උදේ 8 කට හරි සම්බන්ධ වෙන්න. MS Access සඳහා දත්ත වර්ගය. ඒතකොට මේ ටික ඔක්කොම මොකද්ද මේ 10 9 වෙනි පාඩම. 10 9 MS Access සඳහා දත්ත වර්ගයක් නොවන්නේ data type. string කියන්නේ අක්ෂර කල්පනා කරන්න පුළුවන්. hyperlink කියලා දත්ත වර්ගයක් නැහැ. memo තියෙනවා. currency තියෙනවා. hyperlink කියලා දත්ත වර්ගයක් නැහැ. තොරතුරකගේ වැඩි කිරීම සඳහා බලපාන සාධකයක්. බල නොපාන සාධකයක්. තොරතුරකගේ වැඩි කිරීමට බල නොපාන සාධකයක්. මතක දිනේ හොඳ තොරතුරක තිබිය යුතු ගුණාංග. අදාළ බව අනිවාර්යෙන් තොරතුරක් සඳහා වැදගත් වෙනවා. නිවැරදිතාවය වැදගත් වෙනවා. නිසි වේලාවට ළඟා වීම නියමිත වේලාවට ලැබිලා තියෙන එක වැදගත් වෙනවා. ප්‍රමාණයක් කියලා එහෙමනම් වැදගත් වෙන්නේ නැහැ. මේක අදාළත්වයක් නෑ. තොරතුරක අගය වැඩි කරන්න ප්‍රමාණය කියන එක අදාළ වෙන්නේ නැත. 10 පළවෙනි පාඩමෙන් මේ ලේසි ප්‍රශ්න ටිකක් තියෙනවා. පහත අලගදම සලකලට ගන්න. අයිගොතම මගින් පියවරෙන් පියවර දත්ත විසඳීමයි. ඇල්ගොරිතම් මගින් ව්‍යාජකීත හා ගැලීම් සටහන නියෝජනය කරයි. ඇල්ගොරිතම් මගින් ව්‍යාජකීතය ක්‍රියාත්මක කළ හැකි වුවද ගැලීම් සටහන ක්‍රියාත්මක කළ නොහැක. ඇල්ගොරිතමයක් කියන්නේ පියවරෙන් පියවර ලියන ලද ක්‍රමවේදයක් හරි. ඇල්ගොරිතමයක් කියන්නේ යම් මේක 11 පළවෙනි පාඩම. යම් ගැටලුවක් විසඳීමට අදාළ විසඳන ආකාරය පියවරෙන් පියවර ලියන ලද ක්‍රමවේදයක් තමයි ඇල්ගොරිතමයක් කියන්නේ. ඇල්ගොරිතමයක් ගැලීම් සටහන් සහ ව්‍යාජකීත මගින් ඉදිරිපත් කරන්න පුළුවන්. මේක වැරදි. ක්‍රියාත්මක කරන්න ව්‍යාජකීතය ක්‍රියාත්මක කරන්නත් බෑ ගැලීම් සටහන ක්‍රියාත්මක කරන්න නම් බෑ. උත්තරේ ඒ සහ බි. කිලෝබයිට් 16 සමාන වන්නේ කියලා අහනවා. උත්තරේ බයිට් වලින් තියෙනවා. මම මේක කියලා දීලා තියෙනවා 16යි කිලෝබයිට්. බිට් වලින් තියෙනවා. එහෙනම් බිට් වලටම හරවන්න. කිලෝබයිට් 16 වා කරන්න බලන්න බිට් වලටම හරවලා බලන්න. එතකොට අතරමැද්දේ වාට එනවා. right කිලෝබයිට් වලට කලින් ඉන්නවා බයිට් 1224යි සම්බන්ධතාවය. බිට් 8ක් තමයි බයිට් එකක් වෙන්නේ. බිට් 8ක් බයිට් එකයි. දැන් අපි ගියා මේ ලොකු ඒකකයක් පොඩි එකකට පරිවර්තනය කරද්දි බෙදන්න ඕනේ. ගුණ කරන්න. ලොකු ඒකකයක් පොඩි එකකට පරිවර්තනය කරද්දි ගුණ කරන්න ඕනේ මේ 16යි කිලෝබයිට් මෙයා සමාන වෙනවා කිලෝබයිට් වලට 1224යි බයිට් දාන්න. කිලෝබයිට් වෙනකොට මේ දාලා තියෙන්නේ. එතන උත්තරයක් අරන් බලන්න 16 කියන්නේ 2 2යි. 1224 කියන්නේ 2 10යි. 2 12යි බයිට් නම් බයිට් 2 12ක් තියෙනවද කියලා බලමු. හරිනේ. මෙතන 16 කියන්නේ 2 4නේ. 2 12නේ 2 14. උත්තරේ මොකද්ද? මේකනේ 2 14යි වයිට් වලින් නම්
ධාතු සම්ප්‍රේෂණ වේගයේ Aද පරිගණක මතකයේ Bද මුද්‍රණ වේගයේ Cද හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඒකක පරිවර්තනයේ ඉන්නේ ධාතු සම්ප්‍රේෂණයේ ධාතු හෝමාරු වේගය තමයි A. පරිගණක මතකයේ B මුද්‍රණ වේගයේ Cද සැලකුව විට එහි වේගය මන ලබන ඒකක Mbps නම් හරි. මේක හරි. ධාතු සම්ප්‍රේෂණය මෙගාබයිට් පරිගණක මතකයේ RPM නෑ RPM කියන්නේ round per minute නේ. RPM කියලා කියන්නේ round per minute විනාඩියට වට. RPM කියන්නේ විනාඩියට වට. මේක ඉන්නේ මේක කොහොමද දෙන්නේ? මේක නම් හරි white හරි. CPS කියන්නේ CPS Mbps කියන්නේ හරි. ධාතු සම්ප්‍රේෂණ වේගය Mbps කියන්නේ megabit per second. gigahertz වැරදිනේ. gigahertz වලින් මතකයේම ඉන්නේ නෑනේ. bps bit per second එකත් හරි. සම්ප්‍රේෂණ වේගය අපර ලියන්න පුළුවන් bit per second. තප්පරයට බිටු කොච්චරක් යනවද? තප්පරයට කිලෝ බිටු කොච්චරක් යනවද? kbps. තප්පරයට මෙගා බිටු කීයක් යනවද? mbps. තප්පරයට ගිගා බිටු කීයක් යනවද? gbps. ඕන එකක් ලියන්න පුළුවන්. මතකයට නම් බයිට් හරි. ppm paper per minute printer මුද්‍රණ වේගයම ඉන්නේ විනාඩියට කොළ කීයක්ද? විනාඩියට කොළ මේවා ලියා ගන්න තියා ගන්න. විනාඩියට මිනිත්තුවට කොළ කීයද? ඔය සිලබස් එකේ කොහෙවත් නැහැ. විනාඩියට කොළ ppm කියන්නේ විනාඩියට කොළ කීයද? ඔය ෆොටෝකෝපි මැෂින්ස් වල එහෙම අයින්නේ එහෙම විනාඩියට කොළ 20යි විනාඩියට කොළ 16යි ppm 35 ඩොට් මැට්‍රික්ස් ලේසර් හෝ ඉන්ජෙක්ට් යන මුද්‍රණය වල වාසි පිළිවෙලින් මේක 10 2 ඩොට් මැට්‍රික් වල මුද්‍රණ වියදම අඩුයි. ඩොට් මැට්‍රික් යන ක්‍රීස් කරලා සද්ද දෙන්නේ. ලේසර් කියන්නේ ක්වොලිටි වැඩි. ඉන්ජෙක්ට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ක්වොලිටි ලේසර් තරම් ක්වොලිටි නෑ. මුද්‍රණ වේගය අඩුයි. ඉන්ජෙක්ට් වල මුද්‍රණ වේගය අඩුයි. ඩොට් මැට්‍රික් බලන්න මුද්‍රණ වියදම වැඩිනේ වැරදි. අධිකයි කියපොත් වැරදි. ශබ්දේ නම් අධිකයි. ඒක හරි. ලේසර් වල මුද්‍රණ වියදම අධිකයි කියන්නත් පුළුවන්. ගොඩාක් නෑ. මේක හරියටම මේක සාපේක්ෂව මුද්‍රණ වියදම ගැන කියන්න වෙන්නේ. මුද්‍රණ වියදම සාපේක්ෂව තමයි කියන්න වෙන්නේ. කාට වඩා වැඩිද කියන එක. මේ අඩු වේගයක් ඒකත් හරි. ඉන්ජෙක්ට් printers වල මුද්‍රණ වේගය තරමක් අඩුයි. ඊළඟ බලන්න ශබ්ද අධිකයි ඒක හරි. මුද්‍රණ යන්ත්‍රයේ මිලෙන් අධිකයි ඒක නම් හරියටම හරි. ලේසර් printer ගොඩක් මිලයි. ලේසර් printer ගොඩක් මිලයි. මුද්‍රණ වියදම අධිකයි. මේකත් හරි. ඉන්ජෙක්ට් වල මුද්‍රණ වියදම අධිකයි. ඒක නම් හොඳටම හරි. අපිට හරියටම හරි කියලා ගන්න පුළුවන්. මේක ශබ්දය අධිකයි කියන එක වැරදිනේ. ලේසර් වල ශබ්දය අධික නැහැ නේ ලේසර් මුද්‍රස මේක වැරදි. මේක නම් හරි. වියදම අධික ඒකත් හරි. right මේක වැරදි දාමු. මේක නම් තුන්වෙනි එක තමයි හරියටම හරි. ඉතින් 10 පස්වෙනි පාඩමේ post යනවා. power on self test නේ. BIOS එකේදී power කරපුවාම self test කරනවා. register මතකය, සංචිත මතකය, ප්‍රධාන මතකය, ද්විතීයික මතකය යනු මතකයන් ආචරණ උපාංග වේ. ඒවා මධ්‍යසැකසුම් මධ්‍යසැකසුම් මේකකයේ උපකාරී වන වේගය අනුපිළිවෙල සැකසුම් විට. ඒවා මධ්‍යසැකසුම්
ඒකකයට උපකාරී වන වේගයේ අනුපිළිවෙල සැකසු විට CP එක ළඟින් ඉන්නේ කවුද? මේ CP එක නම් CP එක ඇතුලේ ඉන්නවා රෙජිස්ටර් එක. CP එක ඇතුලේ රෙජිස්ටර් මතකේ ඉන්නවා. මතක රෙජිස්ටරේ CP ඇතුලේ ඉන්නේ. ඊළඟට ඉන්නේ කවුද දන්නවද? සංචිත මතකය. කැෂ් මෙමරි. සංචිත මතකය ඊට පස්සේ ඊළඟ ඉන්නවා ප්‍රධාන මතකය RAM එක. මේන් මෙමරි. ඊට පස්සේ තමයි ඉන්නේ ද්විතීයික මතකය. ද්විතීයික මතකය. එහෙනම් වේගය ගැන කතා කරොත් වැඩිම වේගයක් තියෙන්නේ මෙයාගේ. රෙජිස්ටර් එකනේ ළඟම ඉන්න කෙනාගේ වේගය වැඩි. එහෙනම් වේගය අනුව පෙළ ගස්සන්න. වේගය අනුව පෙළ ගස්ස විට නිවැරදි පිළිවෙල වන්නේ රෙජිස්ටර් මතකය, සංචිත මතකය, ප්‍රධාන මතකය, ද්විතීයික මතකය. මේකත් ඔයාලට සිලබස් එකේ නැති එකක්. එක බිටු කිහිපයක් එකවර ගමන් කරන්නේ. රයිට් මේ ඒක පත කියන්නේ අපි එක පැත්තට විතරක් යන්නේ වරනේ. මේ ඒක පත නේ මෙතන ඉන්නවනේ සීරියල්. සීරියල් කියලා කියන්නේ මේ ශ්‍රේණිගත. ශ්‍රේණිගත කියලා කියන්නේ බිටු ටික ගමන් කරන්නේ එක බිටුවකට පස්සේ එක බිටුවක් ඔය විදිහට යන. ශ්‍රේණිගත ආකාරයේදී බිටු ටික එකකට පස්සේ එක බැගින් ගමන් කරනවා. සමාන්තර කියලා කියන්නේ මේ බිටු ටික කියන්නේ මෙන්න මෙහෙම. බිටු ටික ගමන් කරන්නේ ඔන්න ඔහොම. ශ්‍රේණිගතයේදී එකකට පස්සේ එකක්. දැන් බිටු කීපයක් එකවර ගමන් කරන්නේ ශ්‍රේණිගතයේදී බෑනේ එකවර ගමන් කරන්නේ. එකකට පස්සේ එකක් බිටු කීපයක් එකවර ගමන් කරන්නේ සමාන්තරගත. මතක තියාගන්න. මෙව නේද ඒවා දන්නවනේ පූර්ණ ද්විපද කියන්නේ දෙපැත්තටම එකවර යනවා. මල්ටිප්ලෙක්සින් ඔයාලා වැදගත් නැහැ. මල්ටිප්ලෙක්සින් කියලා කියන්නේ මේ සංනිවේදන මාධ්‍ය තුනක ඒවා තනි මාධ්‍ය ගැන එක මල්ටිප්ලෙක්සින් කියලා කියන්නේ. ඒක ඔක්කොරිතෙන් දෙන්න එපා. ශ්‍රේණිගත එකයි සමාන්තරගත එකයි මතක තියාගන්න. ශ්‍රේණිගත කියන්නේ එකකට පස්සේ එකක් යන්නේ. සමාන්තර කියලා කියන්නේ එකවර බිටු ටික යනවා. WAN එකේදී data pack සොයා දෙන්න ලබන්නේ wide area network එකේ තියෙන data packets ටික සොයා දෙන්නේ කවුද? ස්විච් එක කරන්න බෑනේ router එක තමයි කරන්නේ. router එකේ තමයි data packets හොයන්නේ. ස්විච් එක WAN එකකට දාන්නේ නැහැ නේ අපි. ඉතින් මොනවා ලියාගන්න? T X Y X ඉශාරයි බිඳු display T T5 X 10යි Y බිඳුවයි කොන්දේසි X විශාලයි බිඳුව අනිනේ 10 විශාලයි බිඳුව කියන්නේ සත්‍යයි. එතකොට කියනවා y ට x mod 5 දාන්න කියලා. x mod 5 කියන්නේ කීයද? x කියන්නේ 10යි mod 5 10 5න් බෙදලා පස්සේ ඉතිරි 10 5න් බෙදලා පස්සේ ඉතිරි බිඳුවයි. එහෙනම් y වලා ගිය ආය පාරක් බිඳුව වෙනවා. t සමානයි t ධන එන්න අකුරක් වෙලාද තියෙන්නේ. තියෙන්නේ පොඩක් අයින් කරගන්න. t සමානයි t ධන y. දැන් t කීයද? t 5යි. y කීයද? බිඳුවයි. 5යි බිඳුවයි 5මයි. මෙයාටත් 5 එනවා.
x කින් 5ක් අඩු කරන්න කියලා කියනවා. x කින් 5ක් අඩු කරපුවාම x 10යි 10 5 5යි. end while එක කරපුවම ආයෙත් යනවා. x විශාලයි බිඳුව x කියන්නේ 5යි දැන්. 5 විශාලයි බිඳුවද? ඔව්. සත්‍යයි. සත්‍යය නම් ඇතුළට යනවා. ඇතුළට ගියපුවාම 5 mod 5. ආ 5න් බෙදපුවාම ඉතිරි බිඳුවයි. මෙයා ආයෙ බිඳුවයි. y බිඳුවයි. මේක 5යි බිඳුවයි එකතු වෙනවා p 5යි. x කින් 5ක් අඩු වෙනවා x බිඳුවයි. ආයෙ උඩට යනවා. බිඳුව විශාලයි බිඳුවද නැත. false. මේක අසත්‍ය වෙච්ච ගමන් මෙයා මෙතනින් පහළට යනවා. display t 5 display වෙනවා. ඉතින් 5. බලන්න ඒක ගොඩාක් ලේසි ප්‍රශ්න අමාරු එකක් නෙවෙයි. ලේසි ප්‍රශ්න එකක් තිබ්බේ. අදානියන්. ඒ අචනා ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ටිකක් වෙනම සාකච්ඡා කරමු. මේ ටික වෙනම ඔයාලා පේපර් එක අරගෙන වෙනම කොලයක උත්තර ලියන්න.